අද මම ඉතා වටිනා මාතෘකාවක් කතා කරන්නේ දියසෙන් මාලිගාවේ ඉඩම සම්බන්ධව භූමිය සම්බන්ධව එහි තිබෙන බලය සම්බන්ධව එහි ක්‍රියාකාරීත්වය භූමියේ තියෙන බලය සහ විවාහයේ මූලික අවධියේදී විවාහ මංගල්‍ය අවස්ථාවේදී දෝෂ මගහරවා ගන්න දියසෙන් මාලිගාවේ භූමිය කොහොමද හේතු වෙන්නේ මහේශාක්‍ය උත්පත්තීන් සක්විති රජ ආත්ම උත්පත්තීන් දසමහා යෝධ උත්පත්තීන් අපි හදාගන්නේ කොහොමද එවැනි ශ්‍රේෂ්ඨ උපත් හදාගන්නේ කොහොමද ඒකට රුකුලක් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා දියසෙන් රජමාලිගාවේ භූමිය. ඉතින් මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ශ්‍රේෂ්ඨ ජීවිතයක් අපි හැමෝම කැමති හොඳ දරුවෙක් හදාගන්න හොඳ දරුවෙක් උපද්දවා ගන්න. ඉතින් ඒ දෝෂ ගැන කලින් පැහැදිලි කරා. ඒ ශ්‍රේෂ්ඨ දරුවෙක් අපි උපදවා ගන්න උත්පත්තිය හදා ගන්න ආකාරය පැහැදිලි කරන මේ දියසෙන් භූමිය කොහොමද ඒකට බලපාන්නේ කියලා. ඉතින් ඒ කරුණු ගැන තමයි විශේෂයෙන්ම මේ දේශනාවෙන් සාකච්ඡා දේශනා කරන්නේ. මම උත්පත්තියේ සම්බන්ධව උපත ගැන කලින් දේශනා කරා. සත්‍යය උපදින්න කලින් චිත්තයක් එවනවා පැමිණෙනවා ඒ අදාළ ලෝකෙට. ඒ ලෝකෙට චිත්ත බලයක් යවලා ඒ සම්පූර්ණ භූමිය ග්‍රහණය කරගන්නවා. භූමිය ග්‍රහණය කරගෙන ස්කෑන් කරනවා වගේ ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය කරගන්නකොටම ඒ දැනට ජීවත් වෙන ජීවිතයේ කර්මය සකස් වෙනවා. උපතට යන්න කර්ම සකස් වෙනවා. කර්ම පෙළ ගැහෙනවා. ඒ කරලා තමයි ඒ ඔක්කොම පෙළ ගස්වාගෙන තමයි මනුස්ස ලෝකේ පහළ වෙන්නේ. ඒ ඉස්සලාම ඥානයක් තමයි ඉස්සරලාම පහළ වෙන්නේ. ඥානයක් ඕනෑම සත්වයක් උපදින්නේ ඥානයකින්. විඥාණය තමයි ඒ ඥානයේ විපාක අවස්ථාව විඥානයක් හැටියට එන්නේ. ඒ විඥාණය සකස් වෙන්නේ ඥානයකින්. විඥානයේ මුල ඥාන ශක්තියක්. දැන් අවිද්‍යා සංස්කාර විඥාන. ඉතින් විඥාණයට කලින් අවිද්‍යාව සහ සංස්කාර කියන කොටස සකස් වෙනවා. ඉතින් මෙන්න මේ සංස්කාර බලය ට කලින් ඉස්සරලාම අවිද්‍යා බලය තමයි සකස් වෙන්නේ. මරණාසන්න මොහොතේදී ඊළඟ භවයේ පළවෙනි පියවර හැටියට මැරෙන්න කලින් මරණාසන්න මොහොතේදී අවිද්‍යා බලයක් සකස් වෙනවා. ඒක තමයි අර මනුස්ස ලෝකෙට එවන්නේ. මනුස්ස ලෝකෙට එන කෙනා මනුස්ස ලෝකෙට එවන්නේ ඒ අවිද්‍යා බලය. ඒකෙන් සියල්ලක්ම ග්‍රහණය කරගත්තන් පස්සේ උත්පත්තියට අදාළ සංස්කාර පෙළ ගැහෙනවා. ඒ සංස්කාරයන් සකස් වුණාට පස්සේ තමයි ඒව එකතු කරගෙන විඥාණය පහළ වෙන්නේ. ඉතින් අපි මේ අවිද්‍යා සංස්කාර කියන මේ පියවර දෙකට තමයි අපි සූදානම් වෙන්නට ඕන. අවිද්‍යා බලයක් තමයි සත්‍යය උපදින්නේ අවිද්‍යාවෙන්. උපතින්ම රාග, ద్వේෂ, මෝහ, රාග, ద్వේෂ, මෝහ මේවා තමයි අකුසල මුල්. මේක තමයි ඉස්සරලාම හැදෙන්නේ. මුලක් පහළ වෙලානේ ඊට පස්සේ ගහ උඩට වර්ධනය වෙන්නේ. මේක මූලයක්. අවිද්‍යාව කියන්නේ මූලයක්. සංස්කාර කියන්නේ මූලයක්. ඒවා මුල් කරගෙන තමයි විඥාණය සකස් වෙන්නේ. ඉතින් මූලය තමයි ඉස්සරලාම හටගන්නේ. මූලය ඉස්සරලාම හට ගන්නවා. ඒක ඒ අවිද්‍යා බලය ඒ විදිහට අපට ඇත්තට මෙහෙම සිතක් එනවද කියලා පේන්නේ නැහැ. ප්‍රකට නැහැ. ඒක ඒ සත්වයා දන්නේත් නැහැ. ඒක න්‍යායාත්මකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක සත්වයක් දන්නේ නැහැ. සත්වයකට දැනෙන්නේ නැහැ ඒක.
ඉතින් ඒක ඒ ධර්මතාව උත්පත්ති ධර්මතාවයක් හැටියට ඒක සකස් වෙන ආකාරයට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යා බලය මෙතන ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් කරුණු තියෙන මෙතන අවබෝධ කරගන්න. ඉතින් මේ අවස්ථාවට ගැලපෙන ගන්න පුළුවන් ප්‍රමාණය තමයි මම පැහැදිලි කරන්නේ. ඉතින් එතනදී අවිද්‍යා බලය අවිද්‍යාව කියලා බුදුහාම දේශනා චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම දුක දුකට හේතුව දුකෙහි නිරෝධය මාර්ගය කියලා බුදුහාමුදුරු පැහැදිලි කරන ඒක ඒ අවිද්‍යාවේ එක පැත්තක් විතරයි. ඒක නිර්වාණයට අවශ්‍ය කරන කොටස තමයි අවිද්‍යාවේද බුදුහාමුදුරු දේශනා සර්ව අවිද්‍යාව දුරු කරන්නේ බුදු කෙනෙක්නේ. අරහත්ත්වයට පත් වෙන කෙනා දුක ප්‍රහීන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යම් මට්ටමකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ රහතන් වහන්සේ දුකෙන් නිදහස් වෙන සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. රහතන් වහන්සේ නම සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණයටපත් වෙනවා නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යම්කිසි සත්‍ය ප්‍රමාණයක් තමයි එතන සියලුම සත්‍ය බුදුහාමුදුරු තමයි අවබෝධ කරගන්නේ හැම දෙයකම සත්‍යතාවය කුමක්ද කියලා. පංචස්කන්ධයට අදාළ චතුරාර්ය අවිද්‍යාව තමයි බුදුරජාණන් වහන්සේ එතනදී නිර්වාණයට රහතන් වහන්සේට අරහත් ඵලයට නැත්නම් සෝවාන් සකදාගාම අනාගාමී අරහත් කියන මේ ඵල හතරට ගැලපෙන විදිහට එතනදී අවිද්‍යාව දේශනා කළේ මේ දුකෙන් නිදහස් වෙන්න ඒ පංචස්කන්ධේ නැත්නම් ආයතන 6 ඒ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවට ගැලපෙන අවශ්‍ය ප්‍රමාණයට තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කළේ. අභිධර්ම පිටකයේ පුජ්‍යල පඤ්ඤත්ති ප්‍රකරණේ චක්කනිපාතයේ තියෙන පුජ්‍යල 6 දෙනෙක් ගැන. එතනදී දුකෙන් නිදහස් වෙනවා සත්‍ය දුකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් දුකෙන් නිදහස් වීමක් පමණක් සිද්ධ වෙනවා මේ රහතන් වහන්සේ තුල. ශ්‍රාවක පාරමී පුරනවා දුකෙන් නිදහස් වෙනවා ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ඒ වගේම දස බලයන්ට සර්වඥතා ඥානය ලබනවා දස බලයන් වල වසීභාවයට පත් වෙන්නේ නැහැ පසේ බුදුවරු. ලෝතුරා බුදුවරු දස බලයන් වල වසීභාව සියලුම බලයන්ගේ වසීභාවය ලබා ගන්නවා සර්වඥතා ඥානය ලබා ගන්නවා. ඒ විදිහට පුජ්‍යල 6 දෙනෙක් ගැන එතනදී කියනවා. ඉතින් රහතන් වහන්සේ දුකෙන් නිදහස් වෙනවා පමණයි දුක තමයි නැති දුකෙන් තමයි නිදහස් වෙන්නේ. ඒකට අදාළ කරන අවිද්‍යාවේ ප්‍රමාණය තමයි බුදුරජාණන් වහන්සේ එතනදී චතුරාර්ය සත්‍ය හරියට දේශනා කරන්නේ. උත්පත්තිය හදන බුදුහාම දේශනා කරන උපතකට විඥානයකට මූලය අනිවාර්යෙන් අවිද්‍යාවයි කියලා. ඒත් එහෙනම් කෙනෙක් උපදිනකොට ඒ උත්පත්තියට මූලික දෙයක් තියෙනවා ඊට කලින් දෙයක් තියෙනවා අවිද්‍යා සංස්කාර. අන්න ඒක ඒ වගේ පෙර නිමිති තමයි අඟුලිමාල පහළ වෙන්න කලින් රටේම ආයුධ දිලිහුණි. අජාසත් රජු පහළ වෙන්න කලින් ඒ රටේම ආයුධ දිලිහුණි. ඒ විදුඩබ කුමාරයා උපදින්න කලින් මෙලොවට බිහි වෙන්න කලින් ශාක්‍ය වංශිකයන් 500ක් එක ඊතලෙන් මරණයටපත් කළේ. ඒව තමයි අවිද්‍යා සංස්කාර උත්පත්තියේ පෙරගමන් බලය. උපතට කලින් ඒ බලය එනවා. ඒ බලයට අනුව තමයි ඊට පස්සේ විඥානය හැදෙන්නේ. ඒ විඥානය හදනවා. එකපාරම විඥානය පහළ වෙන්නේ නැහැ. මැරුණා එකපාරම විඥානය පහළ වෙන්නේ නැහනේ. එකපාර විඥානය පහළ වෙන්න බෑ. එයාගේ අතීත කර්මෙතනදී සකස් වෙන්න ඕන. ඒතර අම්මා තාත්තා ගැන දැන් කාලයේ දීපේ දේශේ කුලය මව ඒ බෝධිසත්වයේ බැලුවා කියනවා. ඒත් හැම සත්‍යයකටම මේ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. ඒ කාලය එතනදී ගණනය කරනවා දීපයට බලය යොමු කරනවා දේශයට බලය යොදනවා කුලයට බලය යොදනවා අම්මට බලය යොදනවා. ඒ විදිහට ඒ කරුණ ඔක්කොම ගොනු කරගෙන එකතු කරගෙන තමයි අවසානයේ මේ විඥානය පහළ වෙන්නේ. ඉතින් ඒ උත්පත්තිය හැදෙන්න කලින් අපි කායික එකතු වීමෙන්ම දරුවා එකපාරම පහළ වෙනව නෙමෙයි. ඒ දරුවා ඊට කලින් මේ පසුබිම නිර්මාණය වෙනවා උපත සඳහා. ඒක තමයි අවිද්‍යා සංස්කාර අවස්ථාවන් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පියවර දෙක අපි හොඳට අවබෝධ කරගන්නට ඕන. එතනදී ඒ සංස්කාර හැටියට තමයි අවිද්‍යා සංස්කාර හැටියට තමයි අපේ විවාහ මංගල්‍ය කියන දේ සූදානම් කරගන්නේ
ඒවයි තියෙන දෝෂ මග ඇරෙන විදිහට. දෝෂ මග හරින විදිහට ඒ සංස්කාරවල ඔහු සතු ද මරණයට පත්වෙන්න නියමිත ඉන්න කෙනාගේ සංස්කාර අපි ඉස්මතු වෙන විදිහට මෙතන භූමිය නිර්මාණය කරගන්න ඕන. එයාට ඒ සංස්කාර ඉස්මතු කරගන්න බෑ. මැරෙන්න ඉන්න කෙනාට සංස්කාර ඉස්මතු කරගන්න බෑනේ. එයා මේ ලෝකයට එයාගෙන් බලයක් එනවා. ඒ කියන්නේ ඉන්න ජීවිතේ දුර්වල වේගන එනකොට ඒ විශාල ශක්තියට ඒ කයට දරා ගන්න බැරි වෙනකොට ඒ ලෝකෙට දරා ගන්න බැරි වෙනකොට එයා ඊළඟ භවයක් හොයනවා එයාගේ අවිද්‍යා සංස්කාර. අන්න එතකොට එයා ඒ සකස් වෙලා තියෙන දණ්ඩ එයාපත් වෙනවා. ඉතින් තමන්ට හොඳ දරුවෙක් උත්පත්තියක් හදා ගන්න ඕන නම් තමන් ඒ මූලික පියවර හොඳට සංවිධානය කරගන්න ඕන. ඒ සංස්කාර කියන අකුසල සංස්කාරයන් යටපත් කරගෙන කුසල සංස්කාර ඉස්මතු වෙන විදිහට තමන් ඒ කායික එකතු වෙන්න කලින් විවාහ මංගල්‍ය අවස්ථාව නිවැරදි විදිහට අනුපිළිවෙලට පෙළගස්වා ගන්න ඕන. එතකොට ශ්‍රේෂ්ඨ කුසල කර්ම වලින් කුසල සංස්කාර වලින් උත්පත්තියක් හදා ගන්න පුළුවන්. ඉතින් අවිද්‍යා බලය ඉස්සරලාම පහළ වෙනවා. ඉතින් මුළු ලෝකෙම සකස් වෙලා තියෙන අවිද්‍යා බලයකින් ලෝකේ මූලය අවිද්‍යාව මුලින්දම්ම සකස් වුණේ අවිද්‍යා බලයෙන්. බුදුහාම දේශනා කරේ අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා න හෝති අත පච්චා සම්භවී කියලා. ඉතින් අවිද්‍යාව තමයි මූලය. එතනින් තමයි සම්භවය සකස් වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අවිද්‍යා බලය අපි නිවැරදි ආකාරයට দমনය කරගන්නට ඕනේ. නැ සත්වයාගේ අවිද්‍යා සංස්කාර අම්මට තාත්තටයි පරම්පරාවට ගමඩ රටට බලපානවා. ඉතින් ඔහුට ඒ උත්පත්තියට ඔහුට ඔහුගේ අතීත කුසල සංස්කාර ඉස්මතු කරගන්න බැරි නම් අකුසලයේ තමයි ඉස්මතු වෙන්නේ. අකුසලයේ තමයි පැලවෙන්නේ. ඊට පස්සේ ඒව වෙනස් කරන්න බෑ. ඉතින් ඒව හරියට හදාගත්තේ නැති නිසා තමයි වැඩිහිටි මහලු වුණාම මහලු මඩම් වලට යන්න වෙන්නේ. ඒව වෙනස් කරන්න බෑ. ඉතින් ගොඩක් මත්ද්‍රව්‍යයට මේ තරුණ පිරිස බැහැ වෙනවා. එයාලගේ ඒ ඇඟේ ශක්තිය තියෙනවා. ඒකයි. ඒ කියන්නේ ප්‍රබල ඒව නිවාරණය කරන ප්‍රබල කුසල ශක්තියින් අදිෂ්ඨාන බල සකස් වෙලා නැහැ. දුර්වල මානසිකත්වයකින් තමයි ඒ පහළ වෙලා තියෙන්නේ. උත්පත්ති ලැබලා තියෙන්නේ. ඒව දුරු කරගන්න බල උපතින්ම ඒව හදා ගන්න ඕන. ඉපදුනාට පස්සේ ඒවට ඇබ්බැහි වුණාට පස්සේ වළක්වාගෙන හරිම අමාරු දෙයක්. ඉතින් ඒ උපතින්ම ඒව වළක්වන්න පුළුවන්. දැන් මේ ප්‍රබල ශාසනය ප්‍රබල ධර්මයක් පහළ වෙලා තියෙන නිසා අපිට මේ ක්‍රමය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ අතීත කුසල සංස්කාරයෙන් ඉස්මතු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බුද්ධ බලයෙන් ඉස්මතු කරන්නේ ඒකනේ. ධර්මය දේශනා කරන අතල කුසල සංස්කාර ඉස්මතු කරලා ඒවට ගැළපෙන විදිහට තමයි ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බුද්ධ බලයේ එහෙම ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ උපදින කෙනාගේ අතීත කුසල ශක්තියින් ඉස්මතු වෙන විදිහට අපේ මේ පසුබිම අපි නිර්මාණය කරගන්නට ඕන. ඉතින් ඒකට ගොඩක් කරුණු සකස් කරගන්න ඕනේ. රට පෙළ ගැහෙන්න ඕනේ. රට බලපානවා. රටේ ඒ පරිපාලනය බලපානවා. ඉතින් ඒ ලෝක ස්වභාවයත් බලපානවා. මනුස්ස ලෝකෙ ඉස්සරලාම අවිද්‍යාව මුළු ලෝකෙම වහගෙන තියෙන අවිද්‍යාව තමයි ඉස්සරලාම මේ සත්‍යය පහළ වෙන්නේ. ඉතින් ඒ ලෝකෙම ස්කෑන් කරනවා වගේ තමයි. කොහොම පිටපත් කරගන්න දත්ත සම්මර්ෂණය කරනවා. ඒ සම්මර්ෂණය කරගෙන තමයි සංස්කාර වලට ගැලපෙන තැනට පහළ වෙන්නේ. මේ ඉබේම පහළ වෙනව නෙමෙයි. එකපාරම මේ කඩා වැටෙනව නෙමෙයි. ඔක්කොම කරුණු දැනගෙන හැම කරුණකටම ගැලපෙන විදිහට අතීත කුසල ශක්තියින් ගැලපෙන විදිහට තමයි උත්පත්තියක් හැදෙන්නේ. එකක්වත් අහම්බෙන් හැදෙන්න බෑ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට මේ උත්පත්තියේ සහමුලින්ම අපිට අඩුපාඩු සහමුලින්ම අයින් කරලා අංග සම්පූර්ණ මහා ජව සම්පන්න බල සම්පන්න චරිත මෙලොවට ගෙන්නවගෙන ඒ අයගේ ප්‍රබල බලයන් ඉස්මතු කරලා අපිට මහේශාක්‍ය ජීවිත උත්පත්ති හදන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් හැටියට අපිට ඒක ලෝකෙ වෙනස් කරන්න බෑනේ.
අපිට රටක් වෙනස් කරන්නත් බෑ එකපාර අපිට ගම වෙනස් කරන්නත් බෑ. ගමේ මිනිස්සු එක එක විවිධ අදහසින් අපිට ඒ මිනිස්සු පෙළගස්වන්න බෑනේ ප්‍රතිපත්ති හදන්න බෑනේ. ඒ නිසා මේ අර්බුදයට එකම විසඳුමක් හැටියට තමයි මම දීසෙන් රජමහ පහන නැමැති ස්ථානය නිර්මාණය කරන්න. මම කලින් දේශනාවේ පැහැදිලි කරා මේ සමාජයේ කා කොටා ගන්න සම්බුද්ධ ස්පර්ශයෙන් පැමිණෙන රන් කඩුව අසිපත ඒ අසිපත මාලිගාවේ තැන්පත් කරන්න කියලා. ඒක තමයි දීසෙන් රජමහ පහන කියන්නේ. එතන තමයි මේ පරිපාලන කඩුව තැන්පත් කරන්නේ. ඉතින් ඒකේ භූමියේ තියෙන බලය තමයි ඉස්සරලා පැහැදිලි කරන දැනට මම මාලිගාවක් ගැන කියන්නේ නැහැ. ඒකේ බලය කියන්නේ නැහැ. ඒක ඉදිරියට පැහැදිලි කරනවා. අද පැහැදිලි කරන්නේ භූමියේ තියෙන බලය. භූමියේ තියෙන ආශිර්වාදය මොන මොන බලයෙන්ද භූමිය තැන්පත් කරන්නේ. ඒක පිළිබඳව DSN රජමාලිගාවේ භූමියෙන් තමයි ඉස්සරලම දැන් මේ පැහැදිලි කරන්නේ. ඉතින් තමයි පටන් ගන්න. ඉතින් මේ පියවරෙන් පියවර රාජාණ්ඩු ක්‍රමය කරා ගමන් කරනවා. දැන් ඔන්න භූමියක් තෝරාගෙන තියෙනවා. එතෙන්ට තමයි ක්‍රමක්‍රමයෙන් පැමිණෙන්නේ. ඉතින් මේ භූමිය හදන්නේ අන්න අර උපදිනකොට සත්වයාගේ කුසල ශක්තියින් ඉස්මතු වෙන විදිහට ලෝකෙටම අදිෂ්ඨාන කරලා ලෝකෙම බලය පිහිටුවලා තමයි ඒ භූමිය නිර්මාණය කරන්නේ. ඒ දේශෙන් රජමහ පහනේ භූමියේ ඉඩම රජමහ පහන කියන්නේ ඒක තමයි මාලිගාව කියලා කියන්නේ. ඉතින් මාලිගාව කියන්නේ කෙලෙස් වලට හදාගන්න තැනක්නේ. නමුත් දේශිර මාලිගාව කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මාලිගාව වගේ පරාක්‍රම බාහු රජතුමාගේ වලගම්බා රජතුමාගේ මාලිගාව වගේ මාලිගාවක් නෙමෙයි ඒක. ඒකයි ඒකට රජමහ පහනක් කියන්නේ. ඒ මාලිගාවෙන් මේ ලෝකෙටම ප්‍රබල බලයක් විහිදුවනවා. දෝෂ නැති කරලා මහේසාක ජීවිත ගෙන්වන බලයක් බල මධ්‍යස්ථානයක් තමයි රජමහ පහන කියන්නේ. ඒකට ඇතුල් වෙනකොටම සත්වයාට සත්‍ය අවබෝධ වෙනවා. හිත සමාධිමත් වෙනවා. ඥාන ශක්තියක් එනවා. අතීත පෙර රජ ආත්ම චක්‍රවර්ති රජ ආත්ම ඉස්මතු වෙනවා. ඒ භූමියට ඇතුල් වෙනකොටම. අන්න ඒ වගේ ප්‍රබල බලයක් පිහිටුවනවා. ප්‍රබල බලයක් පිහිටුවලා සකස් කරන තැනක් තමයි රජමහ පහන. ඒක අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම තියෙන තැනක් ඒක. ලෝකෙම පාලනය කරන තැනක් චක්‍රවර්ති මාලිගයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. පුළුවන් මේ නිර්මාණය කරන කලින් දේශනාවලදී මම පැහැදිලි කර කරුණු බැලුවාම Tamanට තේරුම් ගන්න පුළුවන් මෙහෙම බලයක් පිහිටුවන්න පුළුවන් කියලා මම ඒක පැහැදිලි කරනවා. ඉතින් මේ සමාජයේ පළවෙනි කාරණේ සමාජයේ පටන් ගන්න උත්පත්තියෙන් ඊතර මුලින් ඉඳන් හදන්න ඕන. ඒ විවාහ මංගල්‍යයේ ඉඳන්ම එතන ඉඳන්ම දරුවා උපදින්න කලින් ඉඳන්ම සකස් කරන්න ඕන මේ සමාජයේ. අගින් හදන්න බෑ මුලට යන්න. මුල ඉඳන් හදන්න ඕන. මේ සමාජයේ පිරිහිලා තියෙන. මේක නූල් බෝලයක් අය පැටලිලා තියෙන. අධර්මයේ බලවත් වෙලා තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දේශෙන් බලය එන්නේ මේ ප්‍රශ්නය විසඳන්න. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම ඒ ගැටලු निराකරණය කරන්න පුළුවන්. ඒ පියවර තමයි මම දේශනාවලින් අරගෙන ආවේ අනුපිළිවෙල දේශනා හැටියට පියවරෙන් පියවරට ආවේ අන්න ඒ ගමන. එහෙම ඇවිල්ලා දැන් උපත නිවැරදි ආකාරයට නිර්මාණය කරන තැනට ඔන්න ඇවිල්ලා තියෙන. ඒකට භූමියක් තෝරාගෙන තියෙනවා. ඉතින් මේ කොත්මලේ රටේ මැද තමයි විශාල බලයක් පිහිටුවන්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේත් මධ්‍ය මණ්ඩලයේ පහළ වුණා කියලා කියන්නේ. මධ්‍ය මණ්ඩලයේ මැද රටෙත් මැද තමයි ප්‍රබල බලයක් පිහිටවන්න පුළුවන්. කොනක ලොකු බලයක් පිහිටවන්න බෑ. ඒ බලය සමබරව හතර දිශාවට විහිදුවන්න පුළුවන්. රටම ග්‍රහණය කරගන්න පුළුවන්. හරි ඒ මැද මධ්‍ය පළාතේ ඒ බලය ස්ථාපිත කිරීම. ඉතින් ඒක නිසා තමයි මේ මධ්‍යම පළාතේ ආරම්භක පියවර හැටියට ඒ භූමිය තෝරාගත්තේ. ඉතින් ඒ කොත්මලේ ප්‍රදේශයේ තමයි එක පැත්තකින් දුටුගැමුණු රජතුමා ජීවත් වුණු
කන්ද පේනවා. ඒ නාපු දුර්ගම කුමාරයා නාපු ගල් පිල්ල තවම තියෙනවා. ඉතින් ඒක ඒ කිට්ටුයි ඒ වගේම රාවණාරජතුමා හිටියා කියන ඒ කන්දත් අනිත් පැත්තෙන් තියෙනවා. ඒ අතර වගේ තමයි මේ රජමහා පහන නිර්මාණය කරන්නේ. මෙතන එක ස්ථානයක් එන් තවත් ස්ථාන කිහිපයක් නිර්මාණය වෙනවා. ඉතින් ප්‍රබල බලයක් විශ්වයේ තියෙන ප්‍රබල බලයක් ඇදලා අරන් පිහිටුවන්න පුළුවන් ස්ථානයක් මෙතන තියෙනවා. රටටම ඔරොත්තු දෙන විදිහට රටටම පතුරවන්න පුළුවන් රටටම ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට ඒ බලය මෙම ස්ථානයේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්. කොත්මලේ ප්‍රදේශයේ තමයි දියසෙන් රජමහා පහන නිර්මාණය කරන්නේ. ඒ භූමිය තෝරාගෙන තියෙන. ඒ භූමියට රජමහා පහනේ භූමියට ওই සමාජයේ කා කොටා ගන්න ඒ රන් කඩුව රාජ කඩුව අරගෙන මේ භූමියේ තැන්පත් කරනවා. ඒක තමයි අදිෂ්ඨානය. ඉතින් මේක සම්පූර්ණ මුලින් ඉඳන් වැලි කැටේ ඉඳන්ම තියෙන දෝෂ අයින් කරලා වැලි කැටේ ඉඳන් බලවත් කරන්න ඕන. වැලි කැටේ ඉඳන් බලවත් කරන්න ඕන භූමියට ඇතුල් වෙනකොටම සත්‍යය පිරිසිදු වෙන විදිහට. ඉතින් ඒ වගේම රටටම බලයක් පැතිරෙන විදිහට ජනතාවගේ දුක විසඳන බලයක් පතිරෙන විදිහට නිර්මාණය කරනවා. ලංකාව විතරක් නෙමෙයි මේක ලෝකෙටම අදිෂ්ඨාන කරන්න පුළුවන්. ලෝකෙම ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒ භූමියේ එක පරමාර්ථයක් තමයි මම කලින් පැහැදිලි කරේ චක්‍රවර්ති රජ ආත්ම අවදි කරලා මහේශාක්‍ය උත්පත්තීන් මේ හෙළවීමේ සකස් කිරීම. ඒ බලය ඒ භූමියේ ඒ පොළවේ පිහිටුවනවා. ඒ පොළවේ පිහිටුවනවා. ඉතින් මම පැහැදිලි කරා උත්පත්තියක් සකස් වෙන්නේ කොහොමද කියලා අවිද්‍යා සංස්කාර තමයි ඉස්සර බලය ඉස්සරලාම ඒ චිත්ත බලයන් ඉස්සරලාම එනවා. මනුස්ස ලෝකෙට එවනවා ඒ ග්‍රහණය කරගෙන ඊට පස්සේ තමයි විඥානය පහළ වෙන්නේ. ඉතින් එතකොට අපි කායිකව එකතු වෙන්න කලින් මේ පසුබිම අපි සකස් කරගන්නට ඕන විවාහ මංගල නිවර්දි ආකාරයට පංචශීලයේ මත පිහිටාගෙන දාන මාන ආදී පින්කම් සිද්ධ කරලා එතකොට ඒ උත්පත්තිය වෙනුවෙන් දරුවා වෙනුවෙන් අපි කරන අදිෂ්ඨාන කරලා කරනකොට ඔහුගේ අකුසල ශක්තියෙන් යටපත් වෙලා අකුසල සංස්කාර ඉස්මතු වෙනවා. මොකද අකුසලයෙන් එන්න බැරි වෙනවා. මෙතන අපි කුසලයේ නිර්මාණය කරලා නැතිනේ කුසලයේ තියලානේ තියෙන්නේ. කුසලයක් තියෙන ප්‍රබල කුසල බලයක් අපි තියන්න ඕනේ. එතකොට යාට අල්ලන්න පුළුවන් කුසලයේ විතරයි ඇල්ලෙන්නේ. අන්නතරයක් කුසලයේ මත උපදිනවා. ඉතින් ඒක ගම රට කියන ඒ ප්‍රදේශවලත් බලපානවා තියෙන කර්ම ශක්තිය. ඉතින් අකුසල ශක්තිය රටේ වැඩි නම් කොහොමත් අකුසල ශක්තිය වැඩි ජීවිත තමයි මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා ඒ සියලුම ලෝකේ තියෙන දෝෂ නිවාරණය කරලා අති පවිත්‍ර තැනක් හැටියට දිසෙන් රජමහා පහන නිර්මාණය කරනවා. ඒ එතන ලෝකෙටම අදිෂ්ඨාන කරලා ලෝකෙම තියෙන බලය ඒ භූමියට ගන්නවා. අක්කර 100ක ප්‍රමාණයකට තමයි මේ බලය ගන්නෙ. අක්කර 100ක ප්‍රමාණයට සම්පූර්ණ පෘථුවියේම උත්පත්ති බලය උපදිනකොට අවිද්‍යා සංස්කාර බලයක් එවන මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකයේ සාමූලින් ග්‍රහණය කරගන්න අන්නේ ඉස්සරලාම එවන ඒ චිත්ත බලය ඇදලා ගන්නවා දියසෙන් රජමහා පහනට. ඒ පොළොවට ඇදලා ගන්නවා. ඒ පොළොවට ඇදලා ගන්න බලය ඒ මහ පොළොවේ පිහිටුවනවා. ඉතින් මේ උත්පත්තියේ ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධයි. ඉතින් ඒ බලයක් විදිහට තමයි එන්නේ. ඒ බලය ඇදලා ගන්නවා ඒ දියසෙන් රජමහා පහනේ පොළොවට භූමියට ඒ අක්කර 100ක ප්‍රමාණයකට. එතන සම්පූර්ණ ඒ අක්කර 100ක් ප්‍රමාණයේ තිබෙන පස් වලට අදිෂ්ඨාන කරනවා. පස් මත නෙමෙයි ඒ රජමහා පහ නිර්මාණය කරන්නේ මාංශය මත. මහා මාංශය මම කලින් දේශනාවදී පැහැදිලි කරා. සත්වයාගේ පහළවීම සත්වයාගේ ඇඟට මාංශ පැමිණීම
මාංශයේ සඳත් එක ක්‍රියාකාරී ස්ත්‍රී මාංශය ගැන ඒ ගොඩාක් පැහැදිලි කරා. ඒ ඩිම්බයක් හැදෙන්නේ කොහොමද, ධාතුවක් හැදෙන්නේ කොහොමද, එකතු වීම. ඉතින් ක්‍රියාවලිය පැහැදිලි කරා. අන්න ඒ ක්‍රියාවලිය පිරිසිදු විදිහට අරගෙන ඒ භූමිය පිහිටුවනවා. මනුස්ස ලෝකෙටම ඒ වගේ නිවැරදි ජීවිත මහේශාක ජීවිත ඇදිලා එන විදිහට මහා උත්පත්ති හදන තැනක් හැටියට තමයි එතන රජ මහා පහන නිර්මාණය කරන්නේ. එවන්නේ අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාවට මෙහි විද්‍යාව සකස් කරන මනුස්ස ලෝකෙම ලෝකෙටම මනුස්ස ලෝකෙටම පතුරවන විද්‍යා බලය. ඒකයි රජ මහා පහන කියලා කියන්නේ. පහන කියන්නේ විද්‍යාව. මහා විද්‍යාව. ඉතින් විශ්වයේ තියෙන විද්‍යාවන් මම ආලෝක විද්‍යාව, අවකාශ විද්‍යාව, ශබ්ද විද්‍යාව, මාංශ විද්‍යාව. ඉතින් ඒ විද්‍යාවන් පැහැදිලි කරා. ඒ හැම විද්‍යාවක්ම මේ මහ පොළවේ පිහිටුවනවා. ඉතින් එතන මහ පොළව දීසෙන් මාංශයේ හැටියට තමයි අදිෂ්ඨාන කරන්නේ. රජමහා පහන මහා මාංශය එහි ආකර්ෂණීය බලය මහා කියන නමින් තමයි හඳුන්වන්නේ. මම කලින් දේශනාවේදී පැහැදිලි කරා මේ මාංශය අවදි කිරීම, මාංශයේ තියෙන බලය. මේ මාංශයේ තියෙනවා කිව්වා රූප බලය, ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලය ඇදලා ගන්න බලය මේ මහා මාංශයේ තියෙනවා. ඉතින් අන්න ඒ ඇදලා ගන්න බල ඒ මහ පොළවේ පිහිටුවනවා. මහ පොළවේ අපට ඒවා පිරිසිදු කරලා ගන්න පුළුවන්. ඒ ගුරුත්වාකර්ෂණ බලය මේ පොළවේ නිර්මාණය වෙලා තිබෙන්නේ සත්වයාව ඇදලා ගන්න. එතකොට ඒ පොළවට තමයි මහා මාංශය කියලා මම කලින් පැහැදිලි කරේ. ඒ මාංශය තමයි ස්ත්‍රියක් තුලට එන්නේ. ස්ත්‍රිය තුල තියෙන්නේ ඒ මහ පොළොවට ඇදලා ගන්න බලය. මහ පොළවේ තියෙන පස් බලය, ඕජා බලය, පෘථිවි ඕජා බලය තමයි මාංශය වෙන්නේ. එතනීම තමයි ස්ත්‍රිය හටගන්නේ. ස්ත්‍රියට තමයි මාංශය එන්නේ. එතකොට ස්ත්‍රිය තුල මහා මාංශය තියෙනවා. ඒකට සත්වයා ඇදලා ගන්නවා. ඒක ස්ත්‍රියකට පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන සත්වයා පැමිණෙන්නේ. ඉතින් ඒ ඇදලා ගන්න බලය ඒ භූමි ප්‍රමාණයේ තිබෙනවා. මහ පොළොට ඇදලා ගන්න බලය. ඉතින් ඒක පිරිසිදු කරන්නේ අර විදිහට සත්වය ඇදලා ගන්න ස්ත්‍රී බලය හැටියට එතන පිහිටුවනවා. ස්ත්‍රී බලය පිහිටුවන්නේ දියසෙන් මාංශය මත. දියසෙන් මාංශයට තමයි ස්ත්‍රී බලය ආකර්ෂණය වෙන්නේ. ඉතින් ස්ත්‍රී බලය එතන පිහිටුවන්න ඕන. එතකොට තමයි සත්වයා එතෙන්ට ආකර්ෂණය වෙන්නේ. එතෙන්ට ආකර්ෂණය ඉස්සරලාම එතෙන්ට ආකර්ෂණය කරගෙන තමයි රටවල් වලට ඒ චිත්ත බලය යවන්නේ. උත්පත්ති සඳහා යවන්නේ. එහෙම කරන්න පුළුවන්. මම තව ඉදිරියට විස්තර කරනවා. මේ දීසෙන් ප්‍රතිපත්තියෙන් කරන්නේ ඉදිරියට සත්වයා කෙලින්ම අම්මා ගාවට යවන්නේ උපත සඳහා. කෙලින්ම රටට අදිෂ්ඨාන කරලා, ගමට අදිෂ්ඨාන කරලා අම්මා තාත්තා ගාවට උත්පත්ති සඳහා විඥානයක් යවන්නේ නැහැ. ඒ විඥානයක් යන්න කලින් එවනවා ලෝකෙම ග්‍රහණය කරගෙන අවිද්‍යා සංස්කාර බලය. ඒක ඇදලා ගන්නවා මෙතන දීසෙන් රජමහා පහනට. රජමහා පහනට ඇදලා අරගෙන අවිද්‍යාව දුරු කරලා කුසල සංස්කාර බලවත් කරලා ඊට පස්සේ තමයි යවන්නේ අම්මා ගාවට. ඇදලා ගන්නේ කොහොමද? මෙතන නිර්මාණය කරන්නේ මහා මාංශය. ඒ කියන්නේ සම්පූර්ණ පෘථුවියම මෙතන නිර්මාණය කරනවා. පෘථුවියේ බලය. ඉස්සරලාම අර අවිද්‍යා බලය එන්නේ පෘථුවියටනේ. පෘථුවිය තමයි වෙලා ගන්නෙ. ඉතින් එතකොට පෘථුවිය බලාපොරොත්තුෙන් එන කෙනාට අපි මෙතන පෘථුවියක් හදනවා. පෘථුවියක් හැදුවාම එයා මෙතනත් ස්පර්ශ කරනවා. ස්පර්ශ කරාම සම්පූර්ණයෙන්ම අවිද්‍යා දුරු කරන බලය මෙතනදී නිර්මාණය කරන්න. එතකොට තමයි ඔය ಜಾති සෝතාපන්න කියන
උපතින්ම සෝවාන් කෙනෙකුට උපදින්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. එහෙම නැත්නම් එන්න බෑ. ලෝකේ අධර්මයේ බලවත් නම් කොහොමද ඒ අය විද්‍යාවෙන් පහළ වෙන්නේ? මහ පොළොවේ විද්‍යා බලයක් තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක විපාකයට ගන්න පුළුවන්. ඉතින් එහෙම භූමියක් නැත්නම් ඒ කුසලයේ පහළ වෙන්න පසුබිමක් හැදිලා නැත්නම් ඔය එවැනි ජාතිසෝතාපන්න ඵලයන්ගෙන් උපදින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උපතින්ම සෝවාන් සකදාගාමි විශේෂයෙන්ම ඉතින් සෝවාන් ආත්මයන් මාර්ගඵලලාභී ජීවිත නැවත පහළ වෙන්න අවශ්‍ය කරන භූමියක් ඇටියට දියසෙන් ඒ භූමිය නිර්මාණය කරනවා. ඉතින් ඒ සඳහා තමයි මම ඒ කරුණ පැහැදිලි කරන්නේ භූමියේ තියෙන බලය කොහොමද මේක ඇදලා එන්නේ මේක දීර්ඝ විස්තරයක්. ඒ පෘථුවියේ තියෙනවා මාංශ පොළවක් ඕජා බලය පස් පොළවෙන් යට ඕජා පෘථුවියේ තියෙනවා. ඒ වගේ මතු පිට ගත්තාම සත්වයා මේ පෘථුවියේ වටේටම සත්වයා ඉන්න හැමතැනම. එතකොට ඒ සත්වයා කියන්නේ මාංශය. ඒ මාංශය යා කරාම මාංශ පෘථුවියක් හැදෙනවා. ඒක තමයි දියසෙන් මාංශය කියලා කියන්නේ. සම්පූර්ණයේ ඒ සියලුම සත්වයන්ගේ මාංශ පටලයේ මාංශ පොළව පෘථුවිය වහගෙන තියෙන සම්පූර්ණයෙන්ම. ඒක සම්පූර්ණ මාංශ පෘථුවියක්. එතකොට ඒක පහු කරගෙන එන්න ඕනනේ පොළවට එනකොට. ඉතින් ඊට කලින් ඒ එන විඥාන අවිද්‍යා බලය උපදින්න අර මුලින්ම එවන චිත්ත බලය අවිද්‍යා බලය අපි මාංශයෙන්ම අල්ල ගන්නවා. මාංශය පහු කරගෙන යන්න ඕන පොළවට එන්න. ඊට කලින් ඒ අවිද්‍යා බලය මාංශය හරහා අල්ලගෙන මාංශයට අල්ලගෙන එයාව ගේනවා මෙම රජමහා පහනට. එතනින් ගෙනල්ලා ඒ සංස්කාර මෙතනදී ප්‍රබල කුසල බලයක් තමයි නිර්මාණය කර රජමහා පහන කියන ප්‍රබල කුසලයක් චක්‍රවර්ති කුසලයක්. ඉතින් ඒක